සුබ දවසක් යා සුදිනාට අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දැන් මේ වෙනකොට අපි මෙන්න මේ පේපරේ 2018 වයම් පළාතේ තුන්වෙනි වාරයේ පේපරේ අපි පළමු ගණන් සිපා සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි සාකච්ඡා කරන්නේ පාර්ට් 1 වල මේකේ B කොටස. මෙන්න මේක අපි සාකච්ඡා කරන්නේ මුලින්ම තියෙන බාල් ගානක්. අපි හදුම් බලන්න. 2න් 1 බෙදීම වරහණක් තුල තියෙනවා 4න් 3යි 8න් 1යි. අපි වරහණ ඉස්සලා කරන්න ඕනේ. අපි දන්න බුට් මාස් වලින් මුලින්ම අපි දන්නේ අපි දැනගන්න ඕනේ මුලින් වරහණ කරන්න ඕනේ. වරහණ ඇතුලේ තියන්නේ අඩු කිරීමක්. ඒ හින්දා මම මේක දෙකෙන් ගුණ කරනවා. ඒ වගේ අපි මෙන්න මේක විෂම කරගමු. දෙවරක් 2 4 1යි 5යි 5 යට 2 බෙදීම වරහණක් තියෙනවා 6යි යට 8යි ඍණ 8න් 1යි. 2න් 5 බෙදීම අපිට පේනවා වරහන් තුල. එතකොට 8 පොදුයි 6න් 1 කරනවා 5යි. දැන් අපි දන්නා තියෙන බෙදීම අපි ගුණ කිරීම කරන්න ඕනේ. උඩට බාර වෙනවානේ. මෙයා උඩට යනවා 5 පල්ලට එනවා. 8 උඩ යට 5. දැන් අපිට පුළුවන් කපලා දාන්න පුළුවන්. 5ට 5 1යි 5ට 5 1යි දෙවරක් 1යි දෙවරක් 4යි. උඩ ගුණාම 4යි යට එක ලියන්න අවශ්‍ය නැහැ. යට තියන්නේ 1යි. ඒක ලියන්න අවශ්‍ය නැහැ. උත්තරේ 4යි. අපිට තියෙනවා මෙහෙම කතාවක්. විපුලට ගුරුතුමා ලබා දුන් ප්‍රශ්න පත්‍රයේ තිබු ප්‍රශ්න වලින් පහෙන් දෙකක් පළමු දිනේ හදලා තියෙනවා. දෙවන දිනේ ප්‍රශ්න තුනක් හදලා තියෙනවා. ඒ විට ඔහු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලින් හරියට සදා. එතකොට මෙන්න මේ වගේ භාග ගණන්. මම මේ වෙනකොට පේපර් ගණනාවක. ඔයගොල්ලන්ට පුළුවන් මගේ YouTube channel එකේ මේ භාග ගණන් හදන විවිධ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජනප්‍රිය ක්‍රම දෙකක් තියෙනවා. රූප සරණ ක්‍රමය සහ වගාන්ති ක්‍රමය. වගාන්ති ක්‍රමයක් මම රුක් සටහන් ක්‍රමයක් මගෙන් කියා දෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මගේ YouTube channel එකේ තියෙන මේ පේපර් වල කියන්නේ පාර්ට් 1 වල B කොටසේ බාල් ගණන් මම හදලා තියෙනවා විවිධ ගණන් හදලා තියෙනවා මම. ඔයගොල්ලන්ට පුළුවන් ඒවා ටික ආපහු බලන්න පුළුවන්. බලලා පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන්. මම මුලින්ම හදලා රූප සරණ ක්‍රමේ. 5න් 2ක්. එහෙනම් මම 5ක් ඇඳ ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි. 5න් 2ක් ඔන්න හදලා තියෙනවා කොහෙද? පහෙන් දෙකක් පළමු දිනේ හදලා තියෙනවා. ඔන්න දෙකක් පාට කළා මෙයා පළමු දිනේ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ රූප සලංකමෙන් අදිනවා මේ කරනවා නම් අනිවාර්යයෙන් මේක නම් කරන්න ඕනේ. දෙවන දිනේදී ප්‍රශ්න තුනක්. අපි දන්නේ දෙවන දිනේ යම් ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ වෙනුවට ඔහු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලින් අඩක් හදලා තියෙනවා. අඩක් කියලා කියන්නේ සම්පූර්ණ පේපරෙන් භාගයක්. දැන් සම්පූර්ණ පේපරේ කොටස් 5ක් තියෙනවානේ. ඒතර කොටස් 5න් භාග කියලා කියන්නේ කොටස් 2කමාරක්. ඒතර 5 කියලා කියන්නේ ඉරට්ටේ නෙමෙයි හින්දා මම මේක ඉරට්ටේ කරගන්නවා මම මේක ඔන්නෝම දැන් මේක දෙකට මැද බෙදෙනවා. දැන් මෙතන තියෙන කොටස් 10ක් 10න් අඩක් කියලා කියන්නේ 5ක් කරලා තියෙනවා. ඒකේ තේරුම තමයි 5ක් ඉවර වෙන්න ඔහු දෙවන දවසේදී කියන්නේ දෙවන දවසේදී කරලා තියන්නේ මෙන්න මේ ප්‍රමාණය. දෙවන දිනේ. එතන පළමු දිනේ 10න් 4ක් කළා. කොටස් 10න් 4ක් කළා. දෙවන දිනේදී සම්පූර්ණ ප්‍රමාණයෙන් භාගයක් කියලා කියන්නේ එයා කරලා තියන්න ඕනේ එක කොටුවක්. අපිට කියනවා මොකද්ද පළමු දිනේ සෑදූ පසු ඉතිරි ප්‍රශ්න සංඛ්‍යාව මුල් ප්‍රශ්න සංඛ්‍යාවයි. එතකොට 5න් 2ක් හැදුවා. එහෙනම් තව 5න් 3ක් ඉතුරු වෙනවා. අපිට මේක හදන්න පුළුවන් මෙන්න මෙහෙමත්. 1 ඍණ 5න් 3 කියලා දාන්නත් පුළුවන්. 1 ලියා ගන්නවා 5ට 5 කියලා. 5 පොදුයි 5න් 3 කරනම් 2යි. 5න් 2යි.
5න් 2යි. පොඩ්ඩයි මෙතන කරලා තියෙන්නේ 5න් 3ක් නේ. 5න් 3ක්. 5න් එකෙන් අඩු ගන්න ඕනේ 5න් 2ක්. එතන දෙන්නුම් 2. ඒ කියන්නේ 5න් 3. ඒ කියන්නේ මෙන්න මේ අඩු කරන්න ඕනේ. ඊළඟට අපිට කියනවා මොකද්ද? දෙවන දිනේ සෑදූ ප්‍රශ්න සංඛ්‍යා මුල් ප්‍රශ්න සංඛ්‍යාවෙන් කොච්චරද කියලා අහනවා. එහෙනම් අපිට පේනවා 10න් එකක් කියලා පේනවා. ඊළඟට අපිට කියනවා මොකද්ද? තුන්වන දිනේ අවසාන වෙනට ඔහු ප්‍රශ්න 24ක් සාදානම් කළේ. එතකොට අපි දන්නවා තුන්වන දවස අවසාන වෙන විට කියලා කියන්නේ තුන්වෙනි දවසේදී ඔක්කොම මේ දැන් අපි දන්නවා දෙවන දවසේ තියෙන ප්‍රශ්න 3යි. නේද? එතකොට ඒ කියන්නේ එක කොටුවක් කියලා 3යි. මෙයක් 3යි, මෙයක් 3යි, මෙයක් 3යි, 3යි. ඒ කියන්නේ දැන් මේ වෙනකොට 3 ඒවා 5ක් කරලා ඉවරයි. ඒ කියන්නේ ප්‍රශ්න 15ක් කරලා. එහෙනම් තුන්වන දිනේ අවසන් වෙන විට ප්‍රශ්න 24ක් කියලා කියන්නේ 15යි 3යි 18යි 3යි 21යි 24යි. ඔන්න ওই ටික වෙනකන් කළා. නම් ඔහුට තව ප්‍රශ්න සංඛ්‍යාවෙන් කවර කොටසක් සෑදීම ඉතුරු තිබෙද? එහෙනම් අපිට පේනවා ඔහුට තව ඉතුරු මේ හදලා තියන්නේ මෙන්න මේ ටිකයි මෙන්න මේ ටිකයි. කියන්නේ සම්පූර්ණ ප්‍රශ්න වලින් 10න් 2ක් නැත්තම් 5න් 1ක්. අපෙන් අහන කවර කොටසක් කියලානේ. එහෙනම් 5න් 1යි. අපෙන් අහන ප්‍රශ්න තව කීයක් හදන්න තියෙනවද කියලා. එහෙනම් 3 2ක් කියලා කියන්නේ 6යි. තව ප්‍රශ්න 6ක් කරන්න ඕනේ. දැන් මේක තමයි රූප සරහන් ක්‍රමය. මම මුලින් කිව්වා ඔයාලට පුළුවන් අර YouTube channel එකේ තියෙන ගණන් කීපයක් ස්ටඩි කරලා ඔයාලට පුළුවන් මේ රූප සරහන් ක්‍රමය හොඳට ඉගෙන ගන්න. මේක මම හදනවා වගන්ති ක්‍රමය. හැබැයි මම වගන්ති ක්‍රමය හදන්නේ පොඩි රූප සරහනක් ඇඳලා. මුලින් මොකද කරන්නේ? ඔහුට තිබිලා තියෙන ප්‍රශ්න පත්‍රයක්. ඔහු මේකෙන් පළමු දිනේදී 5න් 2ක් කරලා තියෙනවා. එහෙනම් තව කීයක් ඉතුරු වෙනවද? තව ඔහුට ඉතුරු වෙනවා අපි හැම වෙලේම මේ ඉතිරි වෙනකොට උඩ එකෙන් පල්ලෙහාට අඩු කරන්න ඕනේ. එකෙන් අඩු කරනවා 5න් 2ක්. එහෙනම් එක ලියා ගන්නවා 5ට 5 කියලා. උත්තරේ 5න්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහු දෙවන දිනේදී ඒ කියන්නේ ඉතුරු වෙනවනේ 5න් 3ක්. ඒ කොටසෙන් තමයි දෙවන දිනේ අපි ඔහු හදාන්නේ. දෙවන දිනේ යම් ප්‍රමාණයක් ඔහු කරනවා. කළාට පස්සේ අපිට කියනවා දින දිනේ ප්‍රශ්න 3ක් හදලා තියෙනවා. ඒ විට ඔහු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලින් අඩක් හදලා තියෙනවා. ඒ කියන්නේ මේ රවුන්ඩ් කරපු ටිකයි මෙන්න මේ ටිකයි එකතු වුණා වෙන්න ඕනේ භාගයක්. මම දා ගන්නම් රවුන්ඩ් කරපු ටිකට දාන්නම් x කියලා. මම දාන x කියලා. දින දිනේ හදු ප්‍රමාණය. එහෙනම් 5න් 2 දාන x සමාන වෙන්න ඕනේ භාගෙට අඩකට. එහෙනම් x වර මොකද ගන්න මේ අනිත් පැත්තට යනවා. කියන්නේ x සමානයි 2න් 1 අඩු කිරීම 5න් 2. හරේ සමාන කරන මොකද කරන්නේ? මම මෙයා 5න් ගුණ කරනවා. මෙයා මම 2කින් ගුණ කරනවා. 5යට 10 4යට 10 උත්තරේ 10න් එකක් එනවා. ඒ කියන්නේ දෙවන දිනේදී ඔහු කරලා තියන්නේ කොච්චරද? 10න් 1යි. එහෙනම් ආපහු ඉතුරු වෙනවා. ඉතිරි කොටස වань කොහොමද? 5න් 3න් අඩු කරන්න ඕනේ 10න් එකක්. 5න් 3න් අඩු කරන්න ඕනේ 10න් එකක්. මෙයා දෙකෙන් ගුණ කරනවා. එතකොට එනවා 6යට 10 මම ඒක පොඩ්ඩක් තව උඩින් හදන්නම් ඒක උට ගන්න 6යට 10 වෙන උත්තරේ එනවා 10න් 5ක්.
10න් 5. ඒ කියන්නේ තව 10න් 5ක් ඉතුරුයි. හරිනේ භාගයක් ඉතුරුනේ. නේද? භාගයක් ඉතුරුයි. හරි. 10න් 5 කියන්නේ භාගයක්. ඊට පස්සේ දැන් මම මේ ප්‍රශ්න දැන් ගම් කියන දැන් මේක ඔයගොල්ලෝ දැන් මේ උසරණ ඇඳගන්න. ඇඳගත්තට පස්සේ ඔයගොල්ලෝ දැන් පළවෙනි ප්‍රශ්නෙට ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ ටික. මම මේ රවුන්ඩ් කරන ටික තමයි පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ. මේ පළවෙනි ප්‍රශ්න උත්තරේ. ඊට පස්සේ දෙවන දිනේ දිසා ඇදුණු පස් සංඛ්‍යා මුළු පස් සංඛ්‍යාවෙන් කියලා කියන්නේ මෙන්න මේ රවුන්ඩ් කරපු ටික තමයි අංක දෙකට. මේ විදිහට අංක දෙකට එන්නේ. ඊට පස්සේ අපිට කියනවා කතාවක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ රුස් සටහන වෙනම කොලයක ඇඳ ගන්න. වෙනම කටුවැඩ කොලයක ඇඳගෙන උත්තර විතරක් ගන්න. තුන්වන දිනේ අවසන් වෙලට ඔහු ප්‍රශ්න 24ක් සාදා නිම කළේ. ඒ කියන්නේ දැන් ඉතිරි වෙනවනේ කොච්චරක්ද? දැන් මට ත්‍රිඩලා දින්න මම මෙතන ගන්නම්. ඉතිරි වෙනවා 10න් 5ක් ඉතුරු වෙනවා. ඒකෙන් තමයි ඔහු තුන්වෙනි දිනේදී තුන්වන දින යන කොටසක් කරනවා. ආපහු ඉතුරු වෙනවා ඊළඟ දවසට. අපිට කියනවා තුන්වන දිනේ අවසන් වෙලට ඔහු ප්‍රශ්න 24ක් සාදානිම කළේ. දැන් අපි දන්නව නේද? දැන් දෙවන දිනේදී කළේ 10න් එකනේ. එහෙනම් අපි දන්නවා 10න් එකක් කියන්නේ කොච්චරද? 10න් එකක් කියන්නේ ප්‍රශ්න තුනක්. එහෙනම් 10න් 10ක් කියන්නේ කොච්චරද? නැත්නම් අපිට කියන්න පුළුවන් 10න් 10ක් කියලා කියන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රමාණය. එහෙනම් 3 වරක් 10 ප්‍රශ්න 30ක්. ඒ කියන්නේ අපේ සම්පූර්ණ ටෝටල් එක අපේ මුළු ප්‍රශ්න සංඛ්‍යාව 30ක්. 30න් 24ක් කරලාලු. එහෙනම් අපෙන් හම තවත් කොච්චර තියෙනවද කියලා අහනවා. එහෙනම් 30න් 24ක් ඉවරයි. එහෙනම් තව ප්‍රශ්න 6ක් තියෙනවා. 30න් 6ක් කියලා කියන්නේ 5න් එකක්. එහෙනම් උඩ තව ප්‍රශ්න ඉතුරු වෙනවා 5න් එකක්. 5න් එකක් ඉතුරු වෙනවා. තුන්වෙනි දිනේදී කරපු භාගයක් ලෙස අපෙන් හැවුවොත් නේද? අපෙන් අහන්නේ උත්තරේ 5න් එකක් ඉන්නේ අපෙන් එහා බැලක්වත් තුන්වෙනි දිනේදී හදන ප්‍රමාණය හැවුවොත් අපි මොකද කරන්න ඕනේ? මෙන්න මෙයාගෙන් මේ අඩු කරන්න. ඒ කියන්නේ 10න් 5න් අඩු කරන 5න් එකක්. මෙයා දෙකෙන් ගුණ කරනවා. ඒ කියන්නේ 10න් 5 හරින 10න් 2. ඒ කියන්නේ 10න් 3ක් ඔහු කරනවා දෙවෙනි දවසේදී. මම හිතන්නේ ඔයගොල්ලෝ රූප සරහන ආපහු පොඩ්ඩක් මේ රිවයින්ඩ් කරලා බැලුවොත් ඔයගොල්ලන්ට පෙනේ තුන්වෙනි දිනේදී ඔහු 10න් 3ක් කරලා තියෙනවා. ඒතර ඊළඟ දවසට එනවා 5න් එකක්. ඒතර උත්තරේ වෙන්නේ මොකද්ද? මෙන්න මේ මම මේ දැන් රවුන්ඩ් කරන කළු පාට රවුන්ඩ් කරන ටික කරා නම් හරි ඊළඟ ටික. ඒ ටික විතරක් හොඳට මැති. සාමාන්‍යයෙන් මේ දැන් ඔයගොල්ලෝගේ මේ තුන්වෙනි වාරේ 10 වසර මෙන්න මේ වගේ අපිට සම්භාවිතාව ගණනක් එනවා ගොඩක් වෙලාවට. සම්භාවිතාව කියලා කියන්නේ අපි දන්නා කොටු 12යි රුස් සටහනයි සාමාන්‍ය දෙක එකට එන්නේ ගොඩක් වෙලාවට. පාසලේ විද්‍යා සමිතිය හා ඉංග්‍රීසි සමිතියෙහි සභාපති තනතුරු සඳහා පිරිල් ළමයි දෙන්නෙක් හා ගැහැණු ළමයි තුන්දෙනෙක් ඉන්නවා. කොල්ලෝ දෙන්නයි කෙල්ලෝ තුනයි ඉන්නවා. කොල්ලෝ දෙන්නයි කෙල්ලෝ තුනයි නේ. හරි. සමිති දෙකෙහි සභාපති තනතුරු සඳහා සිසුන් තේරීමට අදාළ නිදි අවකාශය සාමාන්‍යයෙන් ඔබ බය වෙන්න එපා. ඔයගොල්ලෝගේ මේ 10 වසර තුන්වෙනි වාරේ මෙන්න මේ ටික ඔක්කොම ලකුණු ගන්න. බය නැතුව ලකුණු ගන්න. හේතුව තමයි 10 තුන්වෙනි වාරේ වෙනකොට ඔයගොල්ලෝ තියන්නේ මේ ස්වායත්ත සිද්ධියක් විතරයි තියන්නේ. පරායත්ත නැහැ. මේක චුට්ටක් වෙනස් වෙනවා 11 වසර තුන්වෙනි වාරේ වෙනකොට ඔයගොල්ලෝ 11 වසර තුන්වෙනි වාරේ වෙනකන් මේ ටික ඔක්කොම ලකුණු ගන්න. 11 තුන්වෙනි වාරේ විතරක් මේ ඕගොල්ලොන්ට සමහරක් වෙලාවට ඔක්කොම ලකුණු ගන්නත් වෙන්න පුළුවන්. මැද ටික නැතුව ලකුණු ගන්නත් වෙන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ මෙන්න මේ ටික ලකුණු කරන්න ඕගොල්ලෝගේ කොටු දැලේ බයනත ඔක්කොට ලකුණු කරන්න. ඒවා ලකුණු තියෙනවා. සාමාන්‍ය ලකුණු දෙකක් විතර හම්බ වෙනවා. විද්‍යා සමිතියේ සභාපති තනතුරු සඳහා පිරිමි ළමයෙකු හා
විද්‍යා සමිතියෙහි කොල්ලෙක් වෙන්න ඕනේ. ඉන්ද්‍රිය සමිතියෙහි කෙල්ලෙක්. එහෙනම් මෙන්න මෙහෙන් කොල්ලෝ එන්න ඕනේ. මෙහෙන් එන්න ඕනේ කෙල්ලෝ. දැන් ලකුණු කරන්න ඕනේ මෙන්න මේ ටික. විද්‍යා සමිතියේ සභාපතිවරු සහ පිරිමි ළමයෙකු හා ඒ කියන්නේ විද්‍යා සමිතියෙන් කොල්ලෙක් එන්න ඕනේ. කියන්නේ මෙන්න මේ ටික වෙන්න ඕනේ මෙහෙන්. ඉන්ද්‍රිය සමිතියේ කෙල්ලෙක්. එන්න මෙන්න මේ ටික. එහෙනම් ඔක්කොම තියෙනවා. ඔක්කොම අර මේ කපපු කොටස් තියෙනවා. අපි දෙනවා සිද්ධි තියෙනවා. 5 25යි. 25න් 9යි. 25න් 9යි. ඊට පස්සේ චුට්ටක් මේක මේව කරන්න. එකම ශිෂ්‍යයා තනතුරු දෙකම තේරුම. එකම ශිෂ්‍යයා තනතුරු දෙකම තේරීම. එතකොට එකම ශිෂ්‍යයේ තනතුරු දෙකම තේරුම කියලා කියන්නේ දැන් අපි ලකුණු කරොත් එන්න ඕනේ මෙන්න මේ ටික. එකම ශිෂ්‍යයෙක්. මෙන්න මේ ටික. එකම ශිෂ්‍යයෙක් කියන්නේ P1 කියන ශිෂ්‍යයා විද්‍යා සමිතිය සහ P1 කියන ශිෂ්‍යයා ඉංග්‍රීසි සමිතිය. එකම ශිෂ්‍යයෙක්. එහෙනම් ඔක්කොම තියෙනවා 25ක් 25න් 5යි. උත්තරේ එන්න කීයද? 25න් 5යි. සාමාන්‍ය මේවා කුඩා කරන්න අවශ්‍ය නැහැ. අපි කියනවා මේ සරල කරන්න අවශ්‍ය නැහැ 25න් 5 තියන්න පුළුවන්. නැත්නම් 5න් 1 දාන්න. මේකත් හරි මේකත් හරි. අපිට කියන විද්‍යා සමිතියේ සභාපතිවරු තනතුරු සඳහා ශිෂ්‍යකු තීරමට අදාළ උසරම් දක්වනවා. ඒ කියන්නේ විද්‍යා සමිතිය එක තියෙනවලු. ඒතර විද්‍යා සමිතියේ කොල්ලෝ දෙන්නයි අපි දන්නවා මෙන්න මේකයි දෙකම එකක් වෙන්න ඕනේ. එහෙනම් හරිම ලේසි මේක 5න් 3ක් වෙන්න ඕනේ. අපිට කියන ඉංග්‍රීසි සමිතිය මේක දික් කරන්නලු. එහෙනම් ඉංග්‍රීසි අපි දෙක ලිව්වා. එතකොට ඉංග්‍රීසි සමිතියේ පිරිමි ළමයෙක් වෙන්න පුළුවන්, ගැහැණු ළමයෙක් වෙන්න පුළුවන්, පිරිමි වෙන්න පුළුවන්, ගැහැණු වෙන්න පුළුවන්. එතකොට ඉංග්‍රීසි සමිතියේ පිරිමිනේ දෙන්නයි, ගැහැණු 3ක්. මෙතනත් තියෙනවා 5න් 2යි පිරිමි. මෙතන නම් 5න් 3ක්. මම මේක චුට්ටක් ලොක් කරලා දින්න නැත්නම් ඕන පැහැදිලි නැති වෙයි. මේ ඉංග්‍රීසි සමිතිය පිරිමි ගැහැණු ඉංග්‍රීසි සමිතියේ 5න් 2යි කෙල්ල ඉන්න 5න් 3ක්. මෙතන 5න් 2යි මෙතන 5න් 3යි. ඔන්නෝම ඉන්නවා. අපිට කියනවා එක් සමිතිකවත්. දැන් විශේෂයෙන් මෙන්න මෙයා කියන්නේ කවුද මෙන්න මේක? එයා කියන්නේ පිරිමි. ඒ කියන්නේ විද්‍යා සමිතියේ පිරිමි ගැහණු මේ විද්‍යා සමිතියේ පිරිමි ඉංග්‍රීසි සමිතියේ පිරිමි කියන එක. ඒක අපි හොයන්නේ 5න් 2යි ගුණ කරනවා. උත්තරේ එනවා 25ට 4. නැත්නම් 25න් 4. මෙන්න මෙයා කියන්නේ පළමු ඒ කියන්නේ විද්‍යා සමිතියේ පිරිමි ඉංග්‍රීසි සමිතියේ ගැහණු කියන එක. ඒකට 5න් 2යි 5න් 3යි උත්තරේ එනවා 6ට 25. මෙන්න මේක ඇවිල්ලා පිරිමි ගැහැණු. ඒ කියන්නේ මෙන්න මෙයානේ. මෙන්න මෙයයි. ඒ කියන්නේ ගැහැණු සහ පිරිමි. මෙතනාව කියද්ද 5න් 3ක් නේ. 5න් 3යි පිරිමි 5න් 2යි. මෙන්න මේක 5න් 2යි. 6ට 25ක් එනවා.
අන්තිම එක ගැහැණු ඒ කියන්නේ සමිත් දෙකේම ගැහැණු එක්කෙනෙක් තේරීම. 5න් 3යි 5න් 3යි 9ට 25. දැන් අපේ එක් ප්‍රශ්නේ තියන්නේ මොකද්ද? එක් සමිතිකවත් තන්තු සඳහා ගැහැණු ළමයෙකු තේරීම. ඒ කියන්නේ කොතන හරි ගැහැණු කෙනෙක් ඉන්න ඕනේ. දැන් මට කියන්න මෙයා කවුද කියලා? ඉංග්‍රීසි සමිතියේ ගැහැණු කෙනෙක් පත් වීම. ඒ කියන්නේ 25න් මෙන්න මෙයා කවුද? විද්‍යා සමිතියේ ගැහැණු කෙනෙක් පත් වීම 25න් 6. එක් සමිතිකවත් කියන්නේ සමිති දෙකේම ගැහැණු කට්ටිය ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙයා කවුද? සමිති දෙකේම ගැහැණු කට්ටිය. 25න් 9. උත්තරේ 25යි. හරේ සමාන 25යි. 6යි 6යි 12යි 9යි 21යි. 25යි 21යි. අංක 3 ආයතනයක පරිත්‍යාගයකින් පාසල ලැබුණු මුදලක් වියදම් කිරීමට යෝජනා කළ ආකාරය පහත වටපස්සා දක්වනවලු. අපෙන් අහන ලී බඩු සඳහා කෝණය. මෙතන දාමු අපි x කියන. ඒකට අපි දන්නවා x ධන 90 ධන 60 ධන 150 සමානයි 360යි. අනුවයි 60යි 150යි 150යි 300යි. 300 අනිත් පැත්තට ගියාම මොකද වෙන්නේ? අඩු වෙනවනේ. 360න් 300ක් අඩු වෙනවා. උත්තරේ 60යි අංශක. ඒ කියන්නේ මෙයා 60යි. 90යි 60යි 150 360යි හරි. අපිට 60ක් කියලා එනවනේ. 60ක් කියලා එනවා අපෙන් අහනවා පරිගණකයේ වටිනාකම 60000ක් නවා. පරිගණකයේ වටිනාකම කියලා කියන්නේ මෙන්න මෙයා 60000ක් වෙනවා. ඒ කියන්නේ පරිගණකයේ 60000ක් වෙනවා. අපෙන් අහන මුළු මුදලනේ. මම හිතන්නේ මේ ඔයගොල්ලෝ හොඳට බැලුවොත් මේ වටපස්තාර ගණන් මම හදන ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලෝ ඒ ක්‍රමයට චුට්ටක් හුරු වෙන්න. ඒතකොට ලේසි ගෝණ ගණක් හදන්න. මම හදන්නේ හරස් ගුණිත ක්‍රමේ. මම ගන්නවා පරිගණක කියන එකයි මුළු එකයි ගන්නවා. ඒතර පරිගණක ගන්නවා කෝණේ. පරිගණක කෝණේ 90යි මුළු කෝණේ 360යි. පරිගණකට අපිට හම්බලා තියෙනවා 60000ක්. මුළු ගණන දන්නේ නැහැ. මම මොකද ගන්න මේ වගේ හරස් ගුණයක් දානවා. මම O level paper කීපෙකුත් කළා. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒකත් පොඩ්ඩක් බලන්න. O level වල මම හිතන්නේ මේ paper කීපෙත් ඔය වගේ ගණන් කීපයක් තියෙනවා හදලා. ඒතර මොකද වෙන්නේ 90 ගුණ කිරීම x සමානයි 60000යි. දෙපැත්තම 90ෙන් බෙදෙනවා. 90 කැපෙනවා 90 1යි 90 4යි. තොර 4 ගුණ කිරීම 60000ක්. රුපියල් 24යි 2,40,000ක් එනවනේ. සාමාන්‍ය අපිට හිතලා ගන්නත් පුළුවන්. දැන් 90 දැන් 360කින් 90ක් කියලා කියන්නේ 4න් එකක්නේ. අපි දැන් 4ක් ඇන්දුවොත් මෙහෙම මේ කොටස විතරක් එනවා 60000ක්. නේද? ඒතර අපි දන්නවා මුළු ප්‍රමාණය කියලා කියන්නේ 60000 ඒවා 4ක්. ඒතර 2,40,000යි එහෙමත් එනවා. ඉතින් ගොඩක් වෙලාට මෙන්න මේ මම ගණක් හදන්නේ මෙන්න මේවා හරස් ගුණ දෙකෙන් හදන්නේ. ඔබත් චුට්ටක් හුරු වෙන්න. ඒක ලේසි. අපිට ආවා 2,40,000ක් ආවනේ. අංක 3 අහනවා මෙහෙම එකක්. ලී බඩු අලුත් වැඩියාවට යොත මුදල ප්‍රමාණවත් නොවු නිසා. කියන්නේ ලී බඩු අලුත්
වැඩි ආවට. දැන් ලී බඩුකෝ ලී බඩු තියෙනවනේ. ලී බඩු අංශ 60ක් එනවනේ. හරි. ලී බඩු අලුත් වැඩියාවට යුත මුදල ප්‍රමාණ නොවු නිසා ඒ සඳහා 10000ක අමතර පරිත්‍යාගයක් දෙමාපියෙකු විසින් කියන්නේ අමතර 10000ක් දෙනවා. විසින් කරලා තියෙනවා. නව පරිත්‍යාග මුදලට ඇතුළු මුළු පරිත්‍යාග මුදල සලකා ඇඳිය යුතු වටපස්තරේ ලී බඩු අලුත් වැඩියාවට වෙන් කළ කේන්ද්‍ර කණේ. හරි. දැන් 10000ක් හම්බ වෙනවානේ. ලී බඩුවට. දැන් අපි හොයනවා ලී බඩුවට කීයක් තිබ්බද කියලා. දැන් මම ආපහු ගන්නවා පරිගණක සහ ලී බඩු කියන එක ගන්නවා. පරිගණකයි ලී බඩු. පරිගණක කෝණයේ අංශක 90යි ලී බඩු කෝණේ 60යි. පරිගණක තියෙනවා 60000ක් හම්බුණා. අරය දන්නේ හරස් ගුණ කරනවා. 90 ගුණ කිරීම x සමානයි 60 ගුණ කිරීම 60000. දෙපැත්තම 90 බෙදනවා. අනුවට අනු කැපෙනවා බිඳුවට බිඳුව කපු 3/2යි 3/3යි 3/1යි 3/20යි කියන්නේ 20000යි 20000 දෙකක් කියලා කියන්නේ 40000යි රුපියල් 40000යි. එතකොට ලී බඩුවට 40000ක් තිබුණා. දැන් 10000ක් එනවා. දැන් කීයක් එනවද? 40000යි 10000යි කියද? රුපියල් 50000ක් දැන් හම්බ වෙන ඔක්කොම. ඒ කියන්නේ 40000 තිබුණා දැන් 10000 දුන්නා 50000යි. එතකොට දැන් අපේ ටෝටල් එකක් වෙනස් වෙනව නේද? දැන් අපේ ටෝටල් එක කීයද? ටෝටල් එක මම මෙන්න මේ ටිකම කන්නා. දැන් ටෝටල් එකත් මොකද වෙන්නේ? ටෝටල් එකත් වෙනස් වෙනවා. දැන් 10000 එකතු වුණාම මෙතනට එනවා 10000ක් එනවනේ. ඒ කියන්නේ 250000ක් එනවා. එහෙනම් අලුත් පොය තමයි 250000 50000ක් ලී බඩු එහෙනම් 360 අපෙන් අහන්නේ මේ කෝඩයක් නේ එහෙනම් 360න් ගුණ කරන්න ඕනේ. බිංදු 4ට බිංදු 4ම කැපෙනවා. 5/1යි 5/5යි 365න් බෙදෙනවා. 7 එකක් ඉද 2යි. උත්තරේ 72යි කෝඩේ. ඉස්සලා තිබ්බේ මං හිතන්නේ 60යි දැන් 72ක් වෙනවා. මොකද චුටි ගාණක් වැඩි වුණානේ. නේද? ඒකට කෝඩෙත් පොඩ්ඩක් වැඩි වෙන්න ඕනේ හින්දා. නව කෝණේ එනවා 72ක්. සාමාන්‍යයෙන් අපිට වර්ගඵල ගණක් අනිවාර්යෙන් වෙනවා මේක O level පව අනිවාර්ය ගණක්. හැබැයි ඒක අවුරුද්දේ මම හිතන්නේ මේ ගණන ඇවිල්ලා තිබ්බේ නැහැ O level. හැබැයි මම හිතන්නේ අවුරුදු ගොඩක මේ ගණන ඇවිල්ලා තියෙනවා ඔය වර්ගඵල ගාන. ඉතින් අපිට කියන්න අමාරු ඕක මේද කියලා. කියන්නේ වර්ගඵල ගානක්ම තමයි එන්නේ. ඉතින් අපිට කුෂ්ඨ වර්ගඵල එන්නත් පුළුවන්. ඔය වගේ අර 25R දාන ගානක් එන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට 25R ගානක් තමයි එන්නේ. හින්දා බය වෙන දෙයක් නැහැ. මේ වගේ ගානක් හදලා බලලා යන්න. වාරි භාග නම් අනිවාර්යයෙන් එනවා. හරිද? වාරි භාග නම් 10 වසර තුන්වෙනි වාරේ නම් අනිවාර්යයෙන්ම 25R ඔය 5R වර්ගයේ 300 තියෙන ගානක් එනවා. තුනී ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක් අඳුරු කළ P හා Q කොටස් කොටසේ කපා ඉවත් කර සාදා ගන්නා ලද සමුළු පළකයක් ABCD E වලින් දක්වනවලු. අපෙන් අහන කපා ඉවත් කළ P ආර්ධවෘත්තාකාර කොටසේ වක්‍රධාර දිග. ඒ කියන්නේ මේ P එකේ වක්‍රධාර දිග අහනවා මෙන්න මේ දිග. කියන්නේ AB වක්‍ර දිගනේ. එහෙනම් ඡාප දිග අපි කියලා දෙමු. ඡාප දිග සමානයි 2πr 360න් θ 2 7න් 22යි
ඒතර අපි දන්නවා මේක මේ දැන් මෙයා 14ක් නේ. ඒ කියන්නේ විස්කම්බේ 14 නම් අරේ 7යි නේ. 360යි කෝණ එනවා එතකොට ආර්ධූර්තයක් ඉඳලා 180යි. 181 182යි 7 1යි දෙවරක් 1යි දෙවරක් 1යි. උත්තර එනවා 22ක්. ඒ කියන්නේ මේ දිගේනවා 22ක්. P අර්ධුර්ත කරුණේ වර්ගඵලය. එතකොට P ගේ වර්ගඵලය යන කේන්ද්‍ර ඛණ්ඩයක් අපිට පේනවා. මම උඩින් ලියන්නම්. වර්ගඵලය සමානයි phi r වර්ගය 360න් θ 7 22යි අරය 7යි 360 180යි 181 182යි 7 1යි කපලා දාමු. දෙවරක් 1යි දෙවරක් 11යි. උත්තර එනවා 11ක් 7 77ක් සෙන්ටිමීටර වර්ගයක් එනවා. අපෙන් අංක 3ට අහනවා මොකද්ද? සමරු පළකේ ABE කොටස රිදී ආලප කර ඇත. ඒ කියන්නේ මම ඒක දැන් පාඩ කළොත් එනවා මෙන්න මේ ටික මම පාඩ කරන්නේ ABE කොටස. රිදී ආලප කරලා තියෙනවලු අඳුරකොළ Q කොටසේ වර්ගඵලය මේක 42යිලු. අපෙන් අහනවා රිදී ආලප වල කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ රිදී වර්ගඵලය අහනවා. ඒත් අපි දන්නවා අර P කොටස 77යි මෙයා 42යි 77යි 42යි අපි එකතු කරනවා 9යි 11යි 119ක් එනවා. අපි හොයන්න ඕනේ මේ සම්පූර්ණ මේ සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න ඕනේ. සමචතුරස්‍රයේ වර්ගඵලය අපි දන්නවා 14ට 14 196ක් කියලා එනවා. දැන් ඔය මම දැන් රතු පාටින් දාපු කොටසේ වර්ගඵලය හොයන්න මොකද කරන්නේ? 196න් අපි අඩු කරන්න ඕනේ 119ක්. 16යි මේ 8 වෙනවා. 16න් 9ක් 7යි 8න් 1ක් 7යි නේ. ඒකත් එනවා 77ක් සෙන්ටිමීටර වර්ගය. අපිට සමරුප්පලකේ වර්ගඵලය 245ක් නම් උස අහනවා. එතකොට උස කියලා කියන්නේ මොකද්ද? උස කියලා කියන්නේ මෙන්න මේ උස. නේද? නැත්තම් මෙන්න මේ උස. දැන් අපි දන්නවා මෙන්න මේ කෑල්ල 14යි. අපි මෙන්න මේ උස මෙන්න මේ ටික හොයන්න එපා. ඒ වගේම අපි දැන් හොයන්න ඕනේ මෙන්න මේකේ වර්ගඵලය හොයන්න ඕනේ. මම දැන් පාඩ කරන ගෝස පාඩෙන් පාඩ කරු ටික. එතකොට අපි දන්නවා උඩ කොටසේ වර්ගඵලය ඇවිල්ලා 196නේ. නේද? මම මේ කළු පාටින් දක්වන ටික 196යි. එහෙනම් ඔක්කොම 245නේ. 245න් අඩු කරනවා 196ක්. 15 වෙනවා මෙයා 3 වෙනවා. 15න් 6ක් 9යි
මෙයා 13 වෙනවා මෙයා 1 වෙනවා 13 වෙනවා මෙයා 4යි 49ක් එනවා සෙන්ටිමීටර් වර්ගය 49ක් එනවා එතකොට මේ ටික එනවා 49ක් එතකොට මේ දිගත් 14නේ අපි දැන් හිතමු මෙයා x කියලා එහෙනම් මේක අපි කොහොමද හොයන්නේ 14 ගුණ කිරීම x ට 14 ගුණ කිරීම x සමාන වෙන කීයටද ඒකේ වර්ගඵලයනේ 49ට සමාන වෙන්න එපා දෙපැත්තම 14න් බෙදනවා කැපෙනවා 7 ඒවා 2යි 7 ඒවා 7යි උත්තරේ එනවා 3.5ක් එනවා සෙන්ටිමීටර්. කියන්නේ මේ x එනවා කීයද 3.5ක්. එතකොට උස කියන්නේ මොකද්ද? 14.0ට එකතු කරන්න ඕනේ 3.5. උත්තරේනවා කීයද 17යි සෙන්ටිමීටර් නේ 17.5ක් සෙන්ටිමීටර් කියලා එනවා ඊට පස්සේ අපිට තියෙනවා ඔය මිනිස් දින ගණනක් තියෙනවා එතකොට මිනිස් දින ගණන් අපි හදන පොඩි මේ මොනවාද පොඩි අපි මේ වගේ ඍජු කොටසක් අපි යන්න ගත්තොත් ටිකක් ගන්න හදන්න ලේසි පාසල තාප්පය බැඳීමට මිනිසුන් 8 දෙනෙකුට මිනිස්සු දින මිනිස්සු 8යි දින 7යි ඒ කියන්නේ සම්පූර්ණ කාර්යය අපිට එනවා එතකොට 8 වරක් 7 එන්නේ 56ක් එනවා මිනිස් දින දින දෙකකට පසු ඒ කියන්නේ දැන් මේ සම්පූර්ණ වැඩේ ඇවිල්ලා 56යි දින දෙකකට පසු කියලා කියන්නේ මිනිස්සු දින ඒ කියන්නේ මිනිස්සු 8 දෙනෙක් දින දෙකක් වැඩ කරනවා ඒ කියන්නේ මෙතන එනවා 8 වරක් 2 එනවා 16ක් මේ සම්පූර්ණ කොටුව ඇවිල්ලා 56යි 56න් 16ක් කරනවා කොහමද පළමු දවස් දෙකේ දින දෙකකට පසු මිනිසුන් දෙදෙනෙක් වැඩට නොපිරුණේ ඒ කියන්නේ ඉතුරු ටික කරන්න මිනිස්සු දින එහෙනම් දෙන්නෙක් ආවේ නැහැ කියලා කියන්නේ දැන් ඉන්නේ මිනිස්සු 6යි ඉතුරු ටික කරන්න ඉතිරි මිනිසුන් දින දෙකක් වැඩ කළ පසු ආපහු මොකද කරන්නේ ඉතුරු මිනිසුන් දින දෙකක් වැඩ කරනවා ඒ කියන්නේ මිනිස්සු 6 දෙනෙක් දින දෙකක් වැඩ කරනවා ආපහු 6 වරක් 2 කීයද 12යි ඉතිරි මිනිසුන් තව දින දෙකක් වැඩ කළ පසු පාසලේ හදිසි උත්සව අවස්ථා නිසා නිමිති දින ගණනට පෙර තාප්පේ වැඩ නිම කළ ප්‍රින්සිපල් කියලා තියෙනවා දැන් බලමු ගණන් දැන් අපෙන් අහන කාර්යය. ඒතර කාර්යය කියලා කියන්නේ මොකද්ද? මිනිස්සු ගුණ කිරීම දින මිනිස්සු 8යි දින 7යි 56 මිනිස් දින අපිට කියන තාප්පය බැඳීම ආරම්භ කර දෙවන දිනේ අවසානයේ දෙවන දිනේ අවසානයේ කියන්නේ මේ දෙවන දින අවසානයේ කියලා කියන්නේ මෙන්න මේ නිල් පාට ටික දින අවසානයේ ඉතිරි කාල ප්‍රමාණය. එතකොට දැන් පළමු දිනේදී අපි හොයන්න ඕනේ කොහොමද? පළමු දිනේදී හොයන්න ඕනේ ආපහු මිනිස්සු ගුණ කරන දින වලින් 8 වරක් 2 16ක් කියනවා. ඒ කියන්නේ පළමු දිනේදී කරන කාර්යය. ඊට පස්සේ දෙවන දිනේදී කරන කාර්යය ආපහු මිනිස්සු ගුණ කරන දින වලින්. දැන් මිනිස්සු 6යි. 6 වරක් 2. ඒ කියන්නේ දැන් මේ වෙනකොට 16 12යි 28ක් දැන් ඉවරයි මිනිස් දින. මිනිස් දින දැන් 28ක් ඉවරයි. ඔක්කොම කීයද 56යි. එහෙනම් අපි ගන්න මොකද්ද? ඉතිරි වැඩ ප්‍රමාණය හොයන්න මොකද්ද කරන්නේ?
56න් අඩු කරනවා 28ක් 28ක් වෙනවනේ 28යි මිනිස් 3. ඒ කියන්නේ මේ ටික අන්තිම ටික කරන්න තියෙනවා 28ක් මිනිස් තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා මොකද්ද? විදුහලේ අවස්ථාව අනුව තාපය වැඩ නිම කිරීමට අමතර මිනිසුන් කිද අපිට කියනවා විතර කියනවා හදිසි උස්තවස් නිසා නියමිත දිනකට පෙර දැන් මට කියන්න නියම දින ගන්න කීයද 7යි දවස් 7ෙන් කරන්න ඕනේ. දැන් මේ වෙනකොට දවස් 2යි 4ක් ඉවරයි. 7ක් තියෙනවා 4ක් ඉවරයි. මේ ටික කරන්න මිනිස්සු මේ ටික කරන්න දවස් 3ක් තමයි යන්න ඕනේ හරිනම් හැබැයි කියන්නේ මේ ටික කරන්න ඕනේ දවස් 3 නෙමෙයි දවස් 2කින් වැඩි කරන්න ඕනේ. අපිට කියනවා නියමිත දිනකට පෙර. එහෙනම් කරන්න මොකද්ද? කාර්ය සමාන කරන්න ඕනේ මිනිස්සු ගුණ කිරීම දිනවලට. එතකොට දැන් අපිට තියෙනවා 28 කාර්යයක් තියෙනවා. මිනිස්සු ගාන අපි දන්න x දාමු. එහෙනම් ඉතුරු මෙන්න මේ ටික කරන්න දින දෙකකින් කරන්න. දෙපැත්තම අපි දෙකෙන් බෙදමු. කැපෙනවා. x එනවා 14ක්. 14යි මිනිසුන්. හැබැයි අපේ ප්‍රශ්නේ තියන්නේ මොකද්ද? අමතර මිනිසුන්. දැන්ටවත් අපි ගාම මිනිසුන් කීයක් ඉන්නවද? දැන්වත් අපි ගාම මිනිසුන් ඉන්න 6ක්. නේද? හැබැයි ඉතුරු කොටස කරන්න ඕනේ අමතර මිනිසුන් ගාන කියන්නේ 14න් අඩු කරන්න ඕනේ 6ක්. ඒ කියන්නේ 8යි. දැන්ටවත් අපි ගාම මිනිසුන් 6ක් වැඩ. ඉතුරු ටික කරන්න ඕනේ දවස් දෙකෙන්. ඒ ටික කරන්න මිනිසුන් 14ක් ඕනේ. එහෙනම් තව අපි 8 දෙනෙක් අපි වැඩේට ගන්න ඕනේ. ඊට පස්සේ තියන්නේ වෙන කොටසක් තියන්නේ තීරු බදු ගානක් වගේ තියන්නේ. අපෙන් අහනවා 2800යි තීරු බද මේ හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. 2800 ගුණ කරන්න පුළුවන් 130න්. එතනින් එන්නේ තීරු බද දෙන්නේ. බිඳුවට බිඳුව කැපෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා. 0යි 4යි 2ක් ඉතුරුයි 8යි. එහෙනම් 2800ට 840ක් එකතු වෙනවා. 0යි 4යි 6යි 3යි. ඒ කියන්නේ තීරු බද්ද ගෙවුවයි පස්සේ වටිනාකම 3640යි. තව ක්‍රමයක් තියෙනවා මේක හදන්න. 2800 ගුණ කරන්න 100ට 130. මෙන්න මේ ක්‍රමයක් ගොඩක් වැදගත් වෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා 28 ගුණ කරනවා 13න් 4යි 2ක් ඉතුරුයි 6යි 8යි 8යි 2යි 4යි 6යි 3යි බිඳුවක් දානවා. ඒ කියන්නේ රුපියල් 3640ක් දෙනවා. ඉතින් අද අපි සාකච්ඡා කළේ පාර්ට් 1 වල මෙන්න මේ පේපරේ අපි සාකච්ඡා කළේ මේකේ පාර්ට් 1 වල අපි පළමු ගණන් 25 සාකච්ඡා කළා ඉවරයි. ඊළඟ අපි සාකච්ඡා කළේ ගණන් 5. ඊළඟ ගණන් අපි සාකච්ඡා කළේ අපි වෙනත් දවසක මෙන්න මේකේ පාර්ට් 2 අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමදෙනාටම ජය වේවා. මේ පේපරේ හොඳින් කරන්න. ඒ වගේම මගේ YouTube channel එක දැනටමත් subscribe කරන්න නොමැති නම් subscribe කරන ලෙස ඉල්ලා සිටිනවා. එහෙනම් හැමදෙනාටම ජය වේවා.